ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්නතුනි මේ විදිහට තමයි සාරත්ත දීපනියේ කන්දක කියන පදය පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් අපි විමති විනෝදනියේ බැලුවොත් විමති විනෝදනියෙත් ඒට වඩා වැඩි වෙනසක් දක්වලා නැහැ කරලා තියෙන විස්තරය. ඉතින් අපි වචිර බුද්ධි ටීකාව බලමු. වජිර බුද්ධි ටීකාවේ සඳහන් වෙනවා තත්ත කේනට්ටේ නාති කන්දකෝති. එතන කන්දකයයි කවරාර්ථයකින් වන්නේද? කන්දානං සමූහත්තා විභංගෝ විය. විභංග සමූහය විභංගය කියලා හඳුන්වනවා වගේ කන්දයන්ගේ සමූහය කන්දක කියලා සඳහන් කරනවා කියලා කියනවා. ඒ වගේම පේපන කතන්ති එසේ වන්නේ කවර ආකාරයෙන්ද? කන්දානම් ප්‍රකාශනතෝ දීපනතෝ කන්දයන් ප්‍රකාශ කරන බැවින් ප්‍රකට කරන බැවින් කියලා සඳහන් කරනවා. කන්දාති චිත්ත පබ්බජ්ජාති විනය කම්ම සංකාතා චාරිත්ත වාරිත්ත සික්ඛාපද සංඛාතාච පඤ්ඤත්තියෝ අදිප්පේතා නම් සාරත්ත දීපනියේ දක්වපු ආකාරයෙන්ම තමයි මේ කියවෙන්නේ. කන්දයන් යනු එහිදී ප්‍රවෘජාදී විනය කර්ම සංඛ්‍යාත ප්‍රඥප්තියින්ද චාරිත්‍ර වාරිත්‍ර ශික්ෂාපද සංඛ්‍යාත ප්‍රඥප්තියින්ද අදහස් කරයි කියලා දක්වනවා. පබ්බජ්ජාදීනීහි භගවතා පඤ්ඤත්තා පඤ්ඤත්තියෝති උච්චති. පැවිදි කිරීමේ විනය කර්මාදිය භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද බැවින් ප්‍රඥප්ති යයි කියනු ලැබේ. පඤ්ඤත්තියංච කන්ද සද්දෝ දිස්සති. පඤ්ඤත්තිය කියන්නේ පඤ්ඤත්තියෙත් මේ කන්ද සද්දය අපිට දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. දාරුක්ඛන්தோ අක්ඛික්ඛන්தோ උදකක්ඛන්தோ ආදී සුවිය දෙව කඳ, ගිනි කඳ, ජල කඳ වගේ තැන්වලදී තේසම් පඤ්ඤති සංකාතානං කන්දානම් ප්‍රකාශනතෝ වන්නනතෝ පබ්බජ්ජක්ඛන්දකාදයෝ වීසති කන්දකාති බුත්තා කියලා සඳහන් කරනවා. ඉතින් එතනදී සඳහන් කරනවා අර සාරත්ත දීපනියේ සඳහන් නොකරපු දෙයක්. ඒ තමයි තේසම් පඤ්ඤති සංඛාතානං කන්දානං. ඒ ප්‍රඥප්ති සංඛ්‍යාත කන්දයන්ගේ ප්‍රකාශ කිරීම, වර්ණනා කිරීම සිදුවන බැවින් පබ්බජ්ජක්ඛන්දකාදී වීසති කන්දකාති උච්චති. 20 කන්දක කියලා කියනවා. මෙතන පබ්බජ්ජක්ඛන්දකාදයෝ කියන තැනදී පබ්බජ්ජක්ඛන්දක කියලා සඳහන් කරන්නේ මහා කන්දකය. මොකද මහා කන්දකයේ සඳහන් වෙන්නේ පැවිදි කිරීම ආදී පිළිබඳව විස්තර නිසා. එතකොට පබ්බජ්ජක්ඛන්දකාදී වීසති කන්දකා, පබ්බජ්ජක්ඛන්දකාදී 20 කන්දකයයි හඳුන්වනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ මහා වග්ගපාලිය සහ චුල්ල වග්ගපාලිය ගත්තහම මේ ග්‍රන්ථ දෙකේ කන්දක තියෙනවා 22ක්. නමුත් ඒ 22න් මෙතනදී සඳහන් කරන්නේ කන්දක 20 කන්දකයයි කියනවා කියලා. ඇයි? අවසානයේ ද්වේ තං සදිසත්තා වේලාය සදිසත්තා සීලස්ස වේලාති වචනං විය. අන්තිමට සඳහන් වෙන්නේ පංච සතිකක් කන්දකය සහ සත සතිකක් කන්දකය. ඒ කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව සහ දෙවෙනි සංගායනාව පිළිබඳව ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ. එතන විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපදයක් නැහැ.
ඒ පනවන ලද ශික්ෂාපද උල්ලංඝනය නොකොට ආරක්ෂා කටයුතුයි කියලා පළවෙනි ධර්ම සංගායනාවේදී අරගන්නා වූ විශේෂ තීරණය උද්දීපනය වීම පිණිස පළවෙනි ධර්ම සංගායනාව පිළිබඳව විස්තරය පංචසතිකක්ඛන්දකය වශයෙන්ුත් ඒ වගේම දසාකැප වස්තුන් ප්‍රතික්ෂේප කරලා ශාසන පරිශුද්ධිය කරන විනය සංගායනාව නමිනුත් හැඳින්වෙන සත්ත සතිකක්ඛන්දකය නැත්නම් සමා වෙන්නේ සත්ත සතික සංගීතිය කියලත් හඳුන්වන දෙවන ධර්ම සංගායනාව ඊළඟට ඇතුල් කරලා තියෙනවා. එතකොට පංචසතිකක්ඛන්දකය ඇත්තටම ඇතුල් කරන්න වෙන්නේ දෙවනි ධර්ම සංගායනාවේදී විය යුතුයි. දෙවෙනි ධර්ම සංගායනාව පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා තියෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී විය යුතුයි. ඒක නිසා ඒ දෙක ප්‍රධාන කන්දක 20ට අයිති වෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන කන්දක 20 හා සමාන බැවින් බේලාය සදිසත්තා සීලස්ස වේලාති වචනං විය. හරියට ඉවුරක් වගේ අනාචාරය නවත්තන නිසා සීලයට ඉවුර නැත්තම් වේලා කියලා සඳහන් කරනවා වගේ කන්දක හා සමාන බැවින් මේ පසුව දැක්වෙන කොටස් දෙකත් කන්දක කියලා සඳහන් කරනවා. මොකද ඒකේ තියෙන කන්දක ලක්ෂණ නිසා සමා වෙන්න කන්දක ලක්ෂණ නිසා එය කන්දකයන්ගේ මිසක් සුත්ත විභංගයට ඇතුළත් කරන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් පාරාජික පාළි පාචිත්‍ය පාළි දෙකට ඇතුළත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා කන්දකයන්ගේ කෙරවල එය සඳහන් කරලා තියෙනවා. අපිච භාග රාසත්තාපෙත්ත යුජ්ජතේ තේසම් පඤ්ඤත්තිනං භාගතෝච්ච රාසිතෝච විභත්තා. මේක සාරත් දීපනියනුත් කියුණා. තවද ඒ ප්‍රඥප්තින්ගේ කොටස් රාසි එහිදී කතා කරන බැවින් ප්‍රඥප්තින්ගේ කොටස් රාසීන් බෙදා දක්වන අර්ථයෙන් මෙතනදී කන්දක කියලා සඳහන් කරන්නත් පුළුවන්. කිං පනේ තේසං කන්දකානං අනුපුබ්බකාරණන්ති. මේ කන්දකයන්ගේ අනුපූර්ව කාරණයක් තියෙනවද? අනුපූර්වව දැක්වීමට කාරණයක් තියෙන නායම් පුච්චා සම්භවති. මෙම ප්‍රශ්නයට ඉඩකඩක් නැහැ කියනවා. අඤ්ඤතා උත්තේ සුපි තප්පසංගාන තිකමනතෝ. වෙනත් ආකාරයකින් කියන ලද්දේ ප්‍රසංගයන්ට කියලා කියන්නේ විවිධ විතර්කයන් පහළ වීම සඳහා සැක සංකා ඉපදීම සඳහා හේතු වෙනවා පමණයි කියන එකයින් අදහස් කරන්නේ. අතවා පබ්බජ්ජ උපසම්පදා පුප්පංගමත්තා සාසන ප්‍රවේශනස්ස තදත්ත සංඝාහකෝ මහා කන්දකෝ පටමං උත්තෝ. නමුත් එහෙම වුණාට පැවිදි උපසම්පදාව ශාසනයට ප්‍රවේශ වීම පිණිස පූර්වාංගම වෙන බැවින් එය සංග්‍රහ කරන ලද මහා කන්දකය පළමුවෙන් සඳහන් කළාය කියලා සඳහන් කරනවා. කියන්නේ මෙතනින් කියවෙන්නේ මේ චුල්ලවග්ග මහා වග්ගපාලි චුල්ලවග්ගපාලි තියෙන ග්‍රන්ථ දෙකේ තියෙන කන්දක මෙන්න මේ කන්දකයට පසුව මෙන්න මේ කන්දකය සඳහන් කළේ මෙන්න මේ කාරණේ නිසා ආදී වශයෙන් සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මහා කන්දකය පළවෙනියට දේශනා කළේ එතන පැවිදි උපසම්පදාව ගැන විස්තරයි දැක්වෙන්නේ. ශාසනයට ප්‍රවිෂ්ඨ වීමේ මූලික තැන එතනයි. ඒ නිසායි එය එහෙම සඳහන් කළේ කියලා තමයි වජිර බුද්ධි ටීකාව සඳහන් කරන්නේ.
කේනාතිචේ ධම්ම සංඝාහකත් තේරෙහි. කවුද එහෙම කළේ? ධම්ම සංඝාහක නැත්නම් ධර්ම සංගායනාවේ වැඩ හිටපු තෙරුන් වහන්සේලා. එතනදී භගවතා පන තත්ත උප්පන්න වත්තුම් පටිච්ච තථා තථා උත්තානි. භාග්‍යවතුන් වහන්සේ මේ මහා වග්ගපාලී චුල්ල වග්ගපාලී ග්‍රන්ථවල සඳහන් වෙන විනය කරුණු ඒ ග්‍රන්ථ දෙකේ දැක්වෙන පිළිවෙලින් දේශනා කළා නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ තැන කරුණක් ඇති වුණාම එය කරන කොටගෙන ඒ විනය කාරණා ප්‍රඥප්ති දේශනා කළා. න ඉමිනා අනුක්කමේන මේ පෙළේ දකින්න තියෙන පිළිවෙලින් නොවේ. සමාවෙන්න. තේරා පන තං ප්‍රයෝජනං පටිච්ච සමාන ජාතිකේ ඒකජ්ජංකත්වා අනුක්කමේන සජ්ජායින්සු. තෙරුන් වහන්සේලා ඒ ප්‍රයෝජන සලකලා සමාන එක ජාතියේ කරුණු එක්තැනකටකට අනුක්‍රමයෙන් පිළිවෙලින් සජ්ජායනා කළා කියලා සඳහන් වෙනවා. සේසානං ප්‍රයෝජනං තත්ත තත්තේව ආවිභවිස්සති. අනික් ඒ කන්දකයන්ගේ ප්‍රයෝජනයන් ඒ තැනදී ප්‍රකට වේවි, පැහැදිලි වේවි සාකච්ඡා කිරීමේදී කියලා වජිරබුද්ධි ටීකාචාර්යින් වහන්සේ සඳහන් කරනවා. කන්ද කෝවිදා කියන පදය උන්වහන්සේ පැහැදිලි කරන්නේ මෙහෙමයි. පඤ්ඤත්ති භාග රාසට්ඨේන නේසං කන්දත්ත කෝවිදා. ප්‍රඥප්ති කොටස් රාසීන්ගේ අර්ථයෙන් ඔවුන්ගේ ස්කන්ධයන් පිළිබඳව දක්ෂ කියන අදහස කියලා කියනවා. එයින් සඳහන් වෙන්නේ නිරුත්ති පටිසම්භිදා පාරප්පත්තාතියත්තෝ. නිරුත්ති පටිසම්භිදාවෙන් පරතර පැමිණි කියන අර්ථය කියලා තමයි සඳහන් කරන්නේ. මේ තමයි එතකොට උබින්නම් පාතිමුක්කානං සංගීති සමනන්තරං සංගායින්සු මහතේරා කන්දකං කන්ද කෝවිදා කියන ගාථාව පැහැදිලි කරලා තියෙන ආකාරය ටීකා 3. ඊළඟට මේ යන්තස්ස දානි සම්පත්තෝ යස්මා සංවන්නනක්කමෝ ආදී වශයෙන් දැක්වෙන ගාථා 4 අර්ථය අපි කලින් සඳහන් කරලා තියෙන්නේ. ඒ අර්ථයට වැඩිය විශේෂ යමක් සාකච්ඡා කළ යුතු තරම් දෙයක් අපිට ටීකා 3 මුණ ගැහෙන්නේ නැහැ. ඒක නිසා කරන ලද අර්ථ දැක්වීමෙන් පමණක් සෑහීමටපත් වෙලා අපි ඊළඟට යොමු වෙනවා මේ මහා කන්දකයේ බෝධිකතා ආරම්භයේ පටන් පද පිළිවෙලින් කොහොමද අටකථාචාරීන් වහන්සේ සමන්තපාසාදිකා විනය අටකථාවේ පැහැදිලි කරන්නේ. ඒ වගේම මේ පිළිබඳව ටීකාචාරීන් වහන්සේලා කොහොමද අදහස් දක්වලා තියෙන්නේ කියලා සාකච්ඡා කරන්න. එතනදී අපි නැවත මතක් කරගත්තොත් විනය පිටකේ මහා වග්ගපාළී මහා කන්දකේ ආරම්භ වන්නේ මේ විදිහට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මහා කන්දකං තේන සමේන බුද්ධෝ භගවා උරුවේලායන් විහෙරති නජ්ජා නේරංජරාය තීරේ බෝධිරුක්ක මූලේ පඨමාභි සම්බුද්ධෝ. එසමෙහි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව නැත්තම් බුද්ධත්වයටපත් වී අලුත උරුවේලා වෙහි නේරංජරා නදී තීරේහි බෝධි වෘක්ෂ මූලෙහි වැඩ වාසය කරනසේක. අතකෝ භගවා බෝධි රුක්ක මූලේ සත්තාහං
ඒක පල්ලංකේන නිසීදි විමුක්ති සුඛ පරිසංවේදී ඉක්බිති. භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුව විඳිමින් බෝධි වෘක්ෂ මූලෙහි දින 7ක් යම් පල්ලංකයකින් බුද්ධත්වයට පත්වීමිස නොනැගිටිමි අදිෂ්ඨාන කොටගෙන වැඩ සිටියානම් ඒ පල්ලංකයෙන්ම වැඩ සිටි සේක කියලා තමයි සඳහන් වුණේ. ඉතින් මේ පිළිබඳව අදහස් දක්වන අට්ඨකථාචාරින් වහන්සේ සඳහන් කරනවා තේන සමයේන බුද්ධෝ භගවා උරුවේලායන් විහෙරති නජ්ජා නේරංජරාය තීරේ බෝධිරුක්ක මූලේ පඨමාභි සම්බුද්ධෝති එත්ත කිංචාපි තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන්ති ආදීසු විය කරණ වචනේන විශේෂ කාරණං නත්ති විනයම් පත්වාපන කරණ වචනේනේව අයමබිලාපෝ ආරෝපිතෝති ආදිතෝ පට්ඨාය ආරුල්හාබිලාප වසේනේ වෙත්තං පුත්තන්ති වේදිතබ්බං ඒසනයෝ අඤ්ඤේ සුපි ඊතෝ පරේසු ඒව රූපේසු කියලා සඳහන් කරනවා. එතකොට අපිට අට්ඨකථාචාරින් වහන්සේ ගෙනහැර දක්වලා තියෙනවා පළවෙනි වාක්‍ය තේන සමේන බුද්ධෝ භගවා ආදී වශයෙන් කියන පළවෙනි වාක්‍යයක් තියෙනවා නම් අන්නේ එතනදී කිංචාපි තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන්ති ආදීසු විය. ඒ කියන්නේ මේ විනය පිටකය ආරම්භ වෙන්නේ අපි ඉන්නේ මේ මහා වග්ගපාළියේනේ. විනය පිටකය ආරම්භ වෙන්නේ පාරාජික පාළියෙන්නේ. පාරාජික පාළියනොත් වේරංජ කාණ්ඩයෙන් තමයි විනය පිටකය ආරම්භ වෙන්නේ. එතකොට විනය පිටකය ආරම්භ කරන්නේ කොහොමද අපි බැලුවොත් ආරම්භ කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ මහතා බික්කු සංගේන සද්දින් පංචමත්තේහි බික්කු සතේහි එසමේහි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ 500ක් පමණ භික්ෂූන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝ පිරිසක් සමග වේරංජාවෙහි නලේරු නම් කොසඹ රුක් මූලේහි වැඩ වාසය කරන සේක කියලා තමයි එතන ආරම්භ වෙන්නේ. එතකොට එතනක් තියෙනවා ආරම්භෙදී මෙන්න මේ වචනේ මොකද්ද? තේන සමයේන කියන වචනේ. එතකොට අපි මෙතෙන්ට ගියාම මෙතනදිත් මහා වග්ගපාළියේ ගත්තහම මහා වග්ගපාළියේත් ආරම්භ වෙන්නේ කොහොමද? මෙන්න මේ තේන සමයේන කියන පාඩයෙන් තමයි ආරම්භ වෙන්නේ. තේන සමයේන. එතකොට මේ තේන කියන වචනය ඇහෙනකොට විනය පිළිබඳව යම් දැනුමක් ඇති කෙනෙකුට මතක් වේවි. තේන කියන වචනය තතියා විභක්තිය තමයි යෙදෙන්නේ. තතියා විභක්තිය මේ තේන කියන වචනයෙන් විසින් කියන අර්ථය සමග කියන අර්ථය වගේ මේ කරන අර්ථයත් ලබා දෙනවා. පාලි භාෂාවේ විශේෂයෙන් කරන වචනයක් නැහැ. යමක් කරන කොටගෙන කියනවත් අපි භාවිතා කරන්නේ තතියා විභක්තියමයි. ඉතින් මෙතනදී මේ තේන කියන වචනය තේන සමේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති ආදී වශයෙන් අර සඳහන් කරපු මේ පාරාජික පාළියේදී භාවිතා වෙන්නේ කුමන අර්ථයකින්ද? කරන අර්ථයෙන්. නමුත් මෙතනදී හැම එයින් විශේෂ කාරණයක් නැත කියලා සඳහන් කරනවා. ඉතින් මේක දීර්ඝව කතා කරන්න ඕනේ. ඔබට මේක වැටහෙන්නේ පාරාජික පාළියේ ඒ ස්ථානය කතා කරලා තිබුණා නම් අපි දැන් ඒ පිළිබඳව දීර්ඝව අත්‍යවශ්‍යම නොවන නිසා ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පාරාජික පාළිය පිළිබඳව කතා කරන
අවස්ථාවක අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. දැන්ට මතක තියාගන්න මෙන්න මේ කාරණය. ඔය දැන් මේ විනය පිටකයේ විනය පිටකයේ ආරම්භ වුණේ ඔබ දැක්කා කොහොමද? තේන සමයේන බුද්ධෝ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ කියලා තමයි ආරම්භ කළේ. දැන් ඔබට මම පෙන්නන්නම්. ඊළඟට අපි සූත්‍ර පිටකය අරගත්තොත් සූත්‍ර පිටකේ පළවෙනියට සඳහන් වෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රය ආරම්භ වෙන්නේ කොහොමද කියලා. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා. ඒ විදිහට තමයි භාවිතා කරන්නේ. ඊළඟට ආයිත් අපි බැලුවොත් අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණයෙන් ආරම්භ වෙන්නේ කොහොමද? ඒක කුසල ධම්මා ආදී වශයෙන් මාතිකා දක්වලා ඊට පස්සේ මෙන්න මේ විදියට කතමේ ධම්මා කුසල යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති ආදී වශයෙන් සත්ත්වමී විභක්තියෙන් තමයි ඒක ආරම්භ වෙලා තියෙන්නේ. එතනදී අභිධම්ම පිටකය. එතකොට අභිධම්ම පිටකයේ සත්ත්වමී විභක්තියෙන් සූත්‍ර පිටකයේ ඒකං සමයං කිව්වහම ဒုတိ යා විභක්තියෙන් ඊළඟට විනය පිටකය ගත්තාම තේන සමේන යනුවෙන් තතියා විභක්ති කරන අර්ථයෙන් කරන වචනයෙන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් එසේ යොදා ගැනීමේ විශේෂ කාරණයක් මේ වේරංජා කාණ්ඩේ සඳහන් වෙනවා. ඒක පැහැදිලි කරනවා මේ ටීකාවේදී. ඒ තමයි සාරත්ථ දීපනී ටීකාවේ දක්වනවා විශේෂ කාරණං නත්තිති යේන සමේන ආයස්මතෝ සාරිපුත්තත් තේරස්ස සික්ඛාපද පඤ්ඤත්ති යාචන හේතු භූතෝ පරිවිතක්කෝ උදපාදි තේන සමේන ආදීනා උත්ත කාරණං වී ඉද විශේෂ කාරණං නත්ති කියලා. එතනදී සාරත්ථ දීපනී ටීකාව සඳහන් කරන්නේ විශේෂ කාරණයක් නැතයි කියන නැත යනු යේන සමේන ආයස්මතෝ සාරිපුත්තත්තේ රස සික්ඛාපද පඤ්ඤත්ති යාචන හේතු භූතෝ පරිවිතක්කෝ උදපාදි. යම් සමයක ආයුස්මත් සාරිපුත්ත ස්තවිරයන් වහන්සේට ශික්ෂාපද පැනවීමට ආරාධනා කරන්නට හේතු උන විතර්කයේ ඉපදුනාද එසමේහි තේන සමේනාති ආදීනා උත්තකාරණං විය. එසමේහි ආදී වශයෙන් කිව් කාරණය වගේ පරාජික පාළි අට කතාවේදී පරාජික පාළිය විස්තර කරද්දී සමන්තපාසාදිකාවේදී එනේ ස්ථානයේ කිව් ආකාරයෙන් මෙතනදී විශේෂ කාරණයක් නැත කියන අදහසයි කියලා. ඉතින් මෙතනදී අපිට ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම එම අවස්ථාවට ආවහම අපි කරමු. මෙතන කෙටියෙන් අපි ඔබට කරුණක් සිහිපත් කළොත් මේ වේරංජ කාණ්ඩෙදී සරියුත් මහරහතන් වහන්සේ ශික්ෂාපද පනවන්නට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ශික්ෂාපද පනවන්නට කියලා බුදුරජාන් වහන්සේට ආරාධනා කිරීමක් කරනවා. ඇත්තටම වේරංජ කාණ්ඩය දක්වන්නේ මෙන්න මේ ආයාචනා කිරීම පිළිබඳ කතා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නයි. එහි විශේෂම කාරණය විශේෂම සිදුවීම එයයි. අන්න ඒ සිදුවීමේදී වේරංජාවේ වස් විසීමේදී විශේෂ කාරණා කිහිපයක්ම සිද්ධ වුණා. නමුත් මේ අපිට අදාළ මේ විනය පිටකයට වඩාත් එහි වැදගත් වන කාරණය තමයි ඔය ශික්ෂාපද පැනවීම පිණිස සරියුත් මහරහතන් වහන්සේ ආරාධනා කිරීම. ඉතින් අන්න ඒ ආරාධනා කරන්න සිටිවිල්ල
සරියුත් මහරහතන් වහන්සේට පහළවන විට භාග්‍යවතුන් වහන්සේ වේරංජාවේ නලේරු කියන කොසඹ ගස මුල 500ක් ස්වාමින් වහන්සේලා භික්ෂූන් වහන්සේලා සමග වැඩ සිටියේ කියන කාරණය පෙන්වන්නයි එතනදී තේන සමයේන කියලා ආරම්භ කළේ කියලා අට කතාවේ එතනදී විස්තර කරනවා. මෙතනදී එහෙම විශේෂයක් ඇත්තේ නැහැ. මෙන්න මේ කාරණයේ වෙද්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මෙතනය කියලා දක්වන්න. මොකද මෙතන තියෙන්නේ පැවිද්ද ආදී පැවිදි වීමට පැවිදි කිරීමට අවසර දීම, පැවිදි කළ යුතු ආකාරය දැක්වීම, පැවිදි නොකළ යුත්තන් දැක්වීම, උපසම්පදා වනුදෙන වදාරණ ආකාරය, සරණාගමන උපසම්පදා වනුදෙන වදාරණ ආකාරය, ඊට පස්සේ ඒ ප්‍රතික්ෂේප කරලා ඥාති චතුත්ථකම උපසම්පදාව අනුදෙන වදාරණ ආකාරය ආදී ওই විස්තර. ඒ සියල්ල දේශනා කරන අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරන හැම අවස්ථාවකම භාග්‍යවතුන් වහන්සේ මේ බෝධි වෘක්ෂ මූලෙහි වැඩ සිටියා නෙමෙයි. ඒක නිසා මෙතන තේන සමේන කියන එකෙන් විශේෂ කාරණයක් නැත කියන එක තමයි සාරත්ත දීපනිය සඳහන් කරන්නේ. අට කතාවෙන් අදහස් කළේ ඒ අර්ථයයි කියන එක. එතකොට ඊළඟට අපි බලමු වජිර බුද්ධි ටීකාවේ ඒ පිළිබඳව විශේෂ කාරණයක් දැක්වෙන්නේ නැහැ. ඊට පස්සේ විමති විනෝදනී ටීකාවට ගියාම එතනදී විශේෂම දෙයක් ඇත්තේ නැති වුණාට එතන පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි විශේෂ කාරණන් තියෙන සමේන ආයස්මතෝ සාරිපුත්තත්තේ රස්ස සික්ඛාපද පඤ්ඤත්ති යාචන හේතු භූතෝ පරිවිතක්කෝ උදපාදී තේන සමේනාති ආදීනා උත්ත කාරණං විය විශේෂ කාරණං කියලා සඳහන් කරලා ඊට පස්සේ බුම්ම වචන නිවත්තනක කාරණන්ති අත්තෝ කියලා සඳහන් කරනවා. විශේෂ කාරණයක් කියලා සඳහන් කරන්නේ අර කිව් ආකාරයෙන් දක්වපු විදිහේ විශේෂ කාරණයක් නැත. මෙතනදී කෙරෙන්නේ ඒ අර්ථය දැක්වීමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙලා තියෙනවා සත්තමියෙන්. සාමාන්‍යයෙන් කාලය දැක්වීමේදී අපි භාවිතා කරන්නේ සත්තමී විභක්තිය විවරණ පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙක් ඒක දන්නවා. පාලි භාෂාවේදී සත්තමී විභක්තිය තමයි අපි කාලය දැක්වීමට ගන්නෙ. නමුත් තේන කියන වචනේනොත් කාලය දැක්වීම සිද්ධ වෙනවා. තතියා විභක්තියනොත් ඇතැම් විට ඒ කාරණය සිද්ධ වෙනවා. එහිදී අර කිව් ආකාරයෙන් පසුව දැක්වෙන කාරණයක් හා සම්බන්ධ වීමකුත් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි සත්තමිය පාවිච්චි කරන්නේ නැතුව ඇත්තෙන්ම තතියාව භාවිතා කරන්නේ තවත් විශේෂ අභිමතාර්ථයක් ඇතුව. එහෙම විශේෂ කාරණයක් මෙහි නැත කියන එකයි මෙයින් පැහැදිලි කරන්නේ. ඊළඟට අට කතාවේ සඳහන් කරනවා විනයම් පත්වාපන කරන වචනේනේව අයමබිලාපෝ ආරෝපිතෝති ආදිතෝ පට්ටාය ආරුල්හා බිලාපන වශයෙන්ේ වේතං උත්තන්ති වේතබ්බං. ඒක නිසා මේ විනය පිටකයට පැමිණ අර අපි කලින් පෙන්වුවා වගේ කරන වචනයෙන්ම තමයි මේ වචනය ආරම්භ කරන්නට පෙළට නගන ලද්දේ. ඒ නිසා මුලපටන්ම ඒ වචනයෙන් පෙළ ආරම්භ කළ නිසා ඊට අනුකූල වශයෙන් මෙහිදීද කියන ලද බව දත යුතුයි කියලා සඳහන් කරනවා අට කතාවේ. ඒසනයෝ අඤ්ඤේසුපි ඊතෝ පරේසු ඒව රූපේසු. මෙතනින් පස්සේ දැක්වෙන මේ වගේ අනික් තැන්වලත් ඒ ආකාරයෙන් සැලකිය යුතුය කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා කිං පනේතස්ස වචනේන ප්‍රයෝජනಂತಿ. එතකොට
ඒ තේන වචනේ නාදී වශයෙන් දක්වන විස්තරයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද කියලා විමසා ඒට අර්ථ පැහැදිලි කරනවා අට කථාචාර්යින් වහන්සේ. පබ්බජ්ජාදීනං විනය කම්මානං ආදිතෝ පට්ඨාය නිදාන දස්සනං. මේකේ ප්‍රයෝජනයක් නැතුව නෙමෙයි මේ බුද්ධත්වයට පත් වුණු තැන පටන් කරුණු දැක්වීමේ ප්‍රයෝජනයක් නැතුව නෙමෙයි. ප්‍රයෝජනය තමයි පබ්බජ්ජාදීනං විනය කම්මානං ආදිතෝ පට්ඨාය නිදාන දස්සනං. පැවිදි කිරීම ආදී විනය කර්මයන්ට මුල පටන් නිධානය දැක්වීම තමයි මෙහි ප්‍රයෝජනය. යාහි භගවතා අනුජානාය වික්කවේ ඉමේහි තීහි සරණාගමනේහි පබ්බජ්ජං උපසම්පදන්ති. ඒවම් පබ්බජ්ජාචේව උපසම්පදාච අනුඤ්ඤාතා. යම්මනාහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මෙම ත්‍රිවිධ සරණාගමණයෙන් නැත්නම් තිසරණ සරණ යෑමෙන් පැවිද්දත් උපසම්පදාවත් අනුදනිමි. මහා වග්ගපාළියේ මෙසේ පැවිද්දද උපසම්පදාවද අනුදන්නා ලද්දේද යානිච රාජගහාදීසු උපජ්ජාය වත්තාචාරි ආචාර්ය වත්තාදීනි අනුඤ්ඤාතානි. යම් රජගහ නුවරදී උපාධ්‍යායන් වහන්සේ නමක් උපාධ්‍යාය වතක් ආචාර්යයන් වහන්සේ නමක් ආචාර්ය වතක් ආදිය අනුදැන වදාළේද තානි අபிසම්බෝධින් පත්වා සත්ත සත්තාහම් බෝධිපණ්ඩේ වීතිනාමෙත්වා බාරාණසියන් ධම්මචක්කම් පවත්වා ඉමිනා අනුක්කමේන ඉමං චිදංච ඨානම් පත්වා ඉමස්මින්ච වත්තුස්මින් පඤ්ඤත්තානීති. මේ විදිහට අபிසම්බෝධියට බුද්ධත්වයට පත් වෙලා දින 7ක් මේ සත්සතියක් බොමැඩ ගත කරලා බරණැස් නුවර දම්සක් පවත්වලා එයින් පසුව අනුක්‍රමයෙන් මේ තැන්ටපත් වෙලා මේ වස්තුවේ පනවන ලද්දේ ඒව මේ තේසම් පබ්බජ්ජාදීනං මෙසේ පැවිදි කිරීම ආදී විනය කම්මානං විනය කර්මයන්ට ආදිතෝ පට්ඨාය මුල පටන් නිදාන දස්සනං නිදානය දැක්වීමට ඒතස්ස වචනේන ප්‍රයෝජනන්ති වේත්තබ්බං. ඒ වචනයෙන් ප්‍රයෝජනයක් තිබේය කියලා සඳහන් කරනවා. එතකොට මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ තේන සමේනාදී වශයෙන් සත්සතිය ගත කිරීම ආදී කරුණු දැක්ුවේ මෙන්න මේ කාරණයෙන් කියන එක.